නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ උපේක්ඛා සහගතං විචිකිච්ඡා සම්පයුත්ත මේකං උපේක්ඛා සහගතං උද්ධච්ච සම්පයුත්ත මේකන්ති. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් තථාගත සම්්‍යක් සම්බුද්ධ දස බලධාරී සර්වඥ රාජෝත්තමයන් වහන්සේ විචිකිච්ඡා සිතත් උද්ධච්ච සිතත් වශයෙන් මෝහය පමණක් මුල් වෙලා හටගන්න ඒක මූලක සිත් දෙකක් අපට දේශනා කළා. ඒ වදාළ සිත් දෙක අභිධර්මාර්ථ සංග්‍රහයෙහි විග්‍රහ කරමින් අර්ථ පැහැදිලි කර දෙන දේශනා පාඨය පාලි මාතෘකාව තමයි මේ ඉදිරිපත් කරගත්තේ. ඒ උද්ධච්ච සිතත් එහෙමත් නැත්නම් විචිකිච්ඡා සිත සහ උද්ධච්ච සිත කියන මේ සිත් දෙක කරුණු කාරණාවන් යටතේ පැහැදිලි කර දෙන්නට. අපි සාමාන්‍යයෙන් දන්නවා මීට පෙරත් අපි ඉගෙන ගත්තා ලෝභය මුල් වෙලා හටගන්න සිත ලෝභ මූල සිත, ද්වේෂය මුල් වෙලා හටගන්න සිත දෝෂ මූල සිත. ඒ වගේ මෝහය මුල් වෙලා හටගන්න සිත මෝහ මූල සිත වශයෙන් තමයි අපි කතා කරන්නේ. දැන් සාමාන්‍ය මෝහය කියනකොට මුලාවක් නේ. යම් කිසි කරුණක් සිතන පරිද්දෙන් කරුණු කාරණා සහිතව හරියටම දැනගන්න පුළුවන්කමක් නැති බව තමයි සිතක තියෙන අඳුරු බව. ඒ සිතේ තියෙන අඳුරු භාවයේ තමයි අපි මෝහය, මුලාව, අන්ධකාරය, අඳුරු බව එක එක වචන වලින් අපි කතා කරන්නේ. එතකොට ඇත්ත ඇති සැටියෙන් කෙනෙකුට දකින්න බැරි වෙනවා නම් එතන පවතින්නේ අවිද්‍යාව. ඒ අවිද්‍යාව කියලා කියන්නේ මෝහය. චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීමට තරම් ප්‍රඥාවක් නැති බව, තීක්ෂණ බවක් නැති බව මෝහය. එහෙමනම් මේ මෝහය බලවත් වෙලා මෝහය විතරක්ම බලවත් වෙමින් හට ගන්නවා නම් යම් සිතක් ඒවට අපි කියන්නේ මෝහ මූල සිත් කියලා. මොකද මෝහය ඇවිදින් සෑම අකුසල් සිතකම යෙදෙනවා. මෝහයෙන් තොර ලෝභයක් නැහැ. ලෝභයෙන් තොර මෝහයකුත් නැහැ. එහෙමද කියන්නේ? මතක තියාගන්න ඕනේ ලෝභය අනිවාර්ය මෝහය එක්ක යෙදෙන නිසා ලෝභයක් හට ගන්නවා නම් අනිවාර්ය මෝහය තියෙනවාමයි. මෝහයෙන් තොරව ලෝභයකට තනියම උපදින්න පුළුවන් කමක් නැහැ. ඒ වුණාට ලෝභයක් නැතිව මෝහයට තනියම උපදින්න පුළුවන් ශක්තිය තියෙනවා. ඒ වගේම තමයි ද්වේෂයෙන් තොර වූ මෝහයක් අපට තියෙනවා. හැබැයි මෝහයෙන් තොර වූ ද්වේෂයක් අපට නැහැ. හැම වෙලෙම යම් තැනක ද්වේෂයක්, ගැටීමක්, පරිගැනීමක් ඇති වෙනවා නම් ඇති වෙන්නෙම ඒ ද්වේෂය හටගන්නේ මෝහය මුල් වෙලාමයි. මෝහය සමගමයි. එහෙමනම් ලෝභයනොත් ඒ වගේම ද්වේෂයමුත් බැහැර වෙලා ගිය මෝහය විතරක්ම පවතින මෝහය විතරක්ම බලපවත්වන සිත් වෙනවා තමයි මෝහ මූල සිත් කියලා කියන්නේ. එතකොට මේ මෝහය මුල් වෙලා හටගන්න
සිත අපි විචිකිච්ඡා නමින් උද්ධච්ච නමින් කොටස් දෙකකට බෙදා ගන්නවා. ඇත්තට විචිකිච්ඡා සහ උද්ධච්ච කියන්නේ චෛතසික දෙකක්. මොකද උද්ධච්ච කියන මේ චෛතසිකය ලෝභයේ සමගත් යෙදෙනවා, ද්වේෂයේ සමගත් යෙදෙනවා, ඒ වගේ මෝහයේ සමගත් යෙදෙනවා. හැබැයි මේ උද්ධච්චය ලෝභය සමග ද්වේෂය සමග යෙදෙනකොට බලවත් බව පෙන්වන්නේ නැහැ. හැබැයි මෝහය සමග යෙදෙනකොට උද්ධච්චය බලවත් අරමුණක්සේ ප්‍රකට අරමුණක්සේ අපට පෙන්වනවා. එහෙමනම් බලමු මේ විචිකිච්ඡාව ගැන ටිකක්. යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ධර්ම රත්නයේ කෙරෙහි, සංඝ රත්නයේ කෙරෙහි යම් සැකසාංකා පවත්වා ගන්නවා නම් පින්පව්වල විපාකයක් නැහැ. මරණින් මත්තේහි මතු ඉපදීමක් නැහැ. මේ විදිහට සැකසාංකා උපදවා ගන්නවා නම් ඒකට අපි කියන්නේ විචිකිච්ඡා කියලා. ඒතර යම් කිසිවක් අපි සිතනකොට කරනකොට සිතෙහි යම් කිසි නොසන්සුන් ගතියක්, කලබල ගතියක් ඇති වෙනවා නම් ඒ අපි හඳුන්වන්නේ උද්ධච්චය කියලා. එහෙමනම් බලන්න විචිකිච්ඡාවත් උද්ධච්චයත් කියන මේ දෙක මෝහය සමග මුල් වෙනකොට මෝහ මූල චිත්තයේ සමග විචිකිච්ඡාව යෙදෙනවා. තව සමහරක් අවස්ථාවක උද්ධච්චය යෙදෙනවා. එතකොට එහෙමනම් මේ මෝහය මුල් වුණාම අරමුණේ නියමාකාරය අපට තේරුම් ගන්න බෑ, වසනවා. අරමුණේ සත්‍ය භාවය වසනවා. ඒක තමයි මෝහෙන් කරන්නේ. අරමුණ ගැන නිශ්චයක් නැහැ, ස්ථිරත්වයක් නැහැ. ඒතකොට අරමුණෙහි ඒ නිශ්චයක් නැති බව තමයි සැලෙන බව තමයි උද්ධච්චය. දැන් විචිකිච්ඡාව කියන්නේ සැකයෙන්. ඒතකොට උද්ධච්ච කියලා කියන්නේ සැලෙන බව. ඒතකොට අරමුණක් ගත්තාම ඒ අරමුණේ නියමාකාරයෙන් රස විඳින්න පුළුවන් කමක් නැහැ. හිත වහා කලබල වෙනවා. එක දෙයක් එක විදිහට එක ආකාරයට දිගට කරගෙන යන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා සාමාන්‍ය වචනෙන් අපි ගත්තාම සැකය සහ නොසන්සුන්කම කියලා තමයි මේ දෙක හඳුන්වන්නේ. ඒ කියන්නේ විචිකිච්ඡාවට අපි සැකය කියනවා, උද්ධච්චයද කියන නොසන්සුන්කම කියනවා. එහෙමනම් යම් කිසි කෙනෙකුට මේ සැකය නොසන්සුන්කම කියන මේ දෙක ප්‍රകൃතියෙන්ම සත්‍යයන් තුළ පවතින දෙයක්. ඒක අපි අමුතුවෙන් හදාගන්න ඕන දෙයක් නෙමෙයි. අපි ඕනෑම කෙනෙකුට ප්‍රകൃතියෙන්ම ස්වභාවයෙන්ම මේ සැකය සහ නොසන්සුන්කම කියන එක ඇති වෙනවා. හැබැයි මේ සැකය සහ නොසන්සුන්කම ඇති වෙනකොට අපට මේ ප්‍රීතියක්, දුම්නසක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ස්වභාවයෙන්ම ඒ උපේක්ඛා සහගත වෙනවා. එතකොට මේ සැකයයි නොසන්සුන්කමයි කියන අවස්ථාව සිතවිලි පහළ වෙනකොට අපේ හිත උපේක්ඛා සහගත වෙන මධ්‍යස්ත වෙනවා. ඒ විතරක් නෙමෙයි පින්වතුනි, මේ සැකයයි නොසන්සුන්කමයි අපට ඇති වෙන්නේ කවුරුත් කියලා නෙමෙයි, කාගේවත් කියමකට නෙමෙයි. එහෙනම් ඒක ස්වභාවයෙන්ම ඉබේම අපේ ළඟ ඇති වෙන්න පුළුවන් දෙයක් නිසා ඔය සංකාර බෙහෙදයක් නැත්නම් සසංකාර බෙහෙදයක් ඔය මෝහ මූල සිත්වල නැහැ. ඒකේ ස්වභාවයේ මෝහ මූල සිත් දෙක අපි අසංකාරික සිත් කියලා තමයි කියන්නේ. ඒ නිසා තමයි දේශනාවේ උපේක්ඛා සහගතං විචිකිච්ඡා සංපයුත්ත මේකං. උපේක්ඛා සහගත විචිකිච්ඡා සංපයුත්ත වූ එක් සිතක්. උපේක්ඛා සහගතං උද්ධච්ච සංපයුත්ත මේකං. උපේක්ෂා සහගත උද්ධච්ච සංපයුත්ත වූ සිතක්. අන්න බලන්න එතකොට මේ සිතත් එක අපි අසංකාරික චිත්තය සසංකාරික චිත්තය කියලා බෙදීමක් අපේ දේශනාවන්හි පෙන්වන්නේ නැහැ. යම් තැනක අපිට අසංකාරිකං හෝ සසංකාරිකං කියලා නැත්තම් අපි කොහොමද මේකේ අර්ථය තෝරගන්නේ? සාමාන්‍ය බුද්ධ දේශනාවේදී නම් යම් කිසි සිතක් සසංකාරික වෙනවා නම් බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුඛයෙන්ම සසංකාරේන කියන වචනේ භාවිතා කරනවා.
ඒක අසංකාරික සිතක් කියන්න ඕන නම් එතන සසංකාරික කියන එක කියන්නේත් නැහැ. කිසිම දෙයක් නොකිය නිකම්ම සිත සඳහන් කරනවා. එතකොට මේ විචිකිච්ඡා සහ උද්ධච්ච කියන සිත් දෙකේදීත් බුදුරජාණන් වහන්සේ සසංකාරේන කියන වචනේ භාවිතා කරේ නැහැ. ඒ නිසා කියන්නේ ස්වභාවයෙන්ම මෙය අසංකාරික බවට තේරුම් කරගත යුතුයි කියලා. එතකොට මේ මෝහ මූල සිත් ගත්තාම ඒවා ඊටාම දුබලයි. දුබල නිසා මොකද වෙන්නේ? අර ලෝභ මූල, දෝෂ මූල සිත් වගේ බරපතල විපාක ගෙනදීමක් නැහැ. සාමාන්‍ය විචිකිච්ඡා සිතේ ඇති විශේෂ නපුර නම් ඒ ඇතිවන තනත්තාගේ සිත පංචකාම සම්පත් වලටම ඇලෙනවා මිස කුසලෙන් ඈත් වෙනවා. මොකද අපි විචිකිච්ඡාවෙන් ඉන්න කෙනා හරියට පංචකාම සම්පත් වලට කැමති වෙන මිස කුසලයට කැමති නැහැ. හොඳ දෙයට කැමති නැහැ. ඒක තමයි විචිකිච්ඡාවේ ස්වභාවය. හැබැයි ඒ වුණාට අපි ඒ විචිකිච්ඡාවෙන් යුක්තව යම් කිසි කෙනෙක් කුසලයක් කරනවා නම් ඒ කුසලය බලවත් කුසලයක් වෙන්නේ නැහැ. සමහරක් වෙලාවට අපි සැක උපදවාගෙන පින්කම කරනවානේ. පින්කම කරන අවස්ථාවේ කුසල චේතන පහළ වෙනවා. හැබැයි ඉක්මනින් අර විචිකිච්ඡා සහගත උද්ධච්ච සහගත සිතුවිලි වලින් ඒ කුසලය අපට අහිමි කරන්න පුළුවන්. අපි හිතන කලබලකාරී සිතකින් අපි පින්කමක් කරනවා. හිතේ ඒකාග්‍රතාවයක් නැහැ. එහෙට දුවනවා මෙහෙට දුවනවා. හිතේ සංසිඳීමක් නැහැ. හිතේ පිළිවෙලක් නැහැ. අන්න බලන්න ඒක තමයි අපි කියන්නේ මේ කියන උද්ධච්ච ස්වභාවය. අද ගොඩක් දෙනකොට පින්කමක් කරනකොට ඒ කුසලයක් කරන අවස්ථාවේදී චිත්ත ඒකාග්‍රතාවයේ ඇතිව කුසලයක් කරන්න හරි අපහසුයි. හැබැයි කෙනෙකුට පුළුවන් නම් චිත්ත ඒකාග්‍රතාවයේ පිහිටුවාගෙන කුසලයක් වඩන්න ඒ චිත්ත ඒකාග්‍රතාවය නිසාම අපට පුළුවන් ඒ චිත්ත සමාධියත් බලවත් කර ගනිමින් ඒ චිත්ත ඒකාග්‍රතාව ඇති වෙනකොට උද්ධච්චය සම්පූර්ණයෙන් බැහැර වෙලා යනවා. එහෙමනම් අපි හැම කෙනෙක්ම මතක තියාගත යුතුයි පින්කමක් කරන වෙලාවේදී පවා හිතේ වික්ෂිප්ත භාවයක් ඇති වෙනවා නම් හිත නොසන්සුන් වෙනවා නම් අර අලු ගොඩකට ගලක් ගැසුත් මොකද වෙන්නේ? වහා අලු ගොඩ විසිරී යනවා. ඒ වගේම තමයි ගහක් මුදුනක අපි කොඩියක් එල්ලනවා ශ්‍රද්ධාවෙන්. හැබැයි ඒ සුළඟේ වේගෙට ඒ අතරක් නැර කොඩිය සෙලවෙනවා. අන්න ඒ වගේ තමයි මේ උද්ධච්චසිත ආපුවාම පුදුමාකාර වික්ෂිප්ත බවක්. ඒ වගේ පුදුමාකාර ආකූල ව්‍යාකූල බවක් අපේ හිතට ගෙන දෙන්න පුළුවන්. ඒක නිසා අපි මේ උද්ධච්චය කියන එක කොහොමද තුනී කරගන්නේ නැති කරගන්නේ කියන එකත් අපි තේරුම් කරගත යුතුයි. දැන් සාමාන්‍ය මිනිස්යන්ගේ නුවණ උසස් නුවණක් බවට පත් වෙලා නැත්තම් සාමාන්‍ය ජීවත් වෙනකොට බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලා ගැන හොඳ කරුණු කාරණා දන්නේ නැහැ. උන්වහන්සේ වටිනාකම දන්නේ නැහැ. ඒ වගේම ඒ අය බුදුරජාණන් වහන්සේලා විවේචනය කරනවා. ධර්මයේ කෙනෙක් විවේචනය කරනවා. සංඝයා විවේචනය කරනවා. මෙන්න මේ විවේචනයට යනකොට මොකද වෙන්නේ? තමන්ගේ පුණ්‍ය ශක්තිය හීන වෙනවා. දැන් සාමාන්‍ය අපි දන්නවා සාමණේර ස්වාමීන් වහන්සේ නම, ඒක ශික්ෂාපද 10ක් රකින්න ස්වාමීන් වහන්සේ නම, උන්වහන්සේ තමන්ට අයිති ශික්ෂාපද තියෙනවනේ. ඒතර ඒ ශික්ෂාපද අතර බැරි වෙලාවත් ඒ ශික්ෂාපද 10ට බැහැරව තිබෙනවා යම්කිසි වෙලාවක බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරොත්, ධර්ම රත්නේ ප්‍රතික්ෂේප කරොත්, සංඝ රත්නේ ප්‍රතික්ෂේප කරොත්, ඒ වගේම තමයි බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ ප්‍රතික්ෂේප කරා වගේම උන්වහන්සේලාට නිගරු කරොත්, අවමන් කරොත්, ඒ වගේ අවස්ථාවලදී අපි කියන්නේ සාමණේර භික්ෂුන්ගේ භික්ෂු සාමණේරයගේ සාමණේර භාවය පොව නැති වෙලා යනවා, අහිමි වෙලා යනවා. අන්න බලන්න. එතකොට අපි අනවබෝධයෙන් කෙනෙක් කියන නිසා බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්න ගියොත්
ඒ වගේම ධර්ම රත්නය සංඝ රත්නය ප්‍රතික්ෂේප කරන්න ගියොත් ඒක විශාල අපට හානියක් කරදරයක් විපත්තියක් වෙනවා. අපේ ගමන විශාල බාධාවකුත් වෙනවා. ඒ විතරක් නෙමෙයි සාමාන්‍ය ජනයා මෙලව ගැන විතරයි හිතන්නේ. අද ගැන හිතනවා. හැබැයි පරලොවක් ගැන හිතන්නේ නැහැ. ඒ වගේ අද මේ ජීවිතේ හොඳට කාලා බීලා සතුටින් එමු කියන අදහසක් තියෙනවා මිස මේ දුකෙන් අත මිදෙන්න ඕනේ කියන අදහසක් නැහැ. ඒ බලන්න පරලොව ගමනක විශ්වාසයක් නැතු සාමාන්‍ය ජනයා ඔහි ඔවුනොන් විවේචනය කරමින් කටයුතු කරනකොට විචිකිච්ඡාව වැඩි වෙන්න පටන් ගන්නවා. දැන් බලන්න අද වර්තමානයේ ගත්ත බුදුන් උපාන්නේ ලංකාවේ කියලා හැම කෙනෙක්ම බොහෝ පිරිස අතරේ හැසිරෙනවා. හැබැයි කිසිම ස්වාමීන් වහන්සේ කෙනෙක් මේවා විවේචනය කරන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි මේවට දොස් කියන්න යන්නෙත් නැහැ. ඒවා ප්‍රතික්ෂේප කරන්න යන්නෙත් නැහැ. හැබැයි තව පිරිසක් ඉන්නවා ඒ කියන කතාව අනුමත කරන්න පිළිගන්න පිරිසකුත් ඉන්නවා. එතකොට දැන් බලන්න දැන් අපි මේ ධර්මයේ තුල කාලයක් ඉන්න කෙනෙක් එවැනි දෙයක් දැනගත්තොත් ඒව බොරු කියලා ප්‍රතික්ෂේප කර තමන පුළ මාර්ගය යන්න. හැබැයි අපි හිතමු දැන් එහෙ විදියට තමන් දන්නේ නැහැ. දන්නේ නැතුව තමන් ඒ දෙයටපත් වුනහම විශාල හානියක් විපතක් කරදරයක් වෙනවා. ඒක නිසා අපි මේ කියන විචිකිච්ඡාව දුරු කරගන්න තියෙන උපාය මාර්ගය තමයි ඒ බුද්ධ ආදී වහන්සේලා කෙරෙහි හොඳට ශ්‍රද්ධාව පිහිටුවා ගන්න. බලවත් ශ්‍රද්ධාව පිහිටුවා ගන්න. ඒ වගේම බලවත් ගෞරවයක් පිහිටුවා ගන්න. අන්නේ ශ්‍රද්ධාව මුල් කරගෙන අපට පුළුවන් ඔය බුද්ධ ආදී රත්නත්‍රයේ ඇතුළු කොට ඇති ඒ විචිකිච්ඡාව උපදින කරුණු කාරණාවන් ගැන අපට වැටහීමක් අවබෝධයක් ඇති කර ගන්නට. ඊළඟට පින්වතුනි ඒ උද්දච්ච සහගත ස්ථිති කියලා කියන්නේ හදිස්සියෙන් පැමිණෙන කරුණක්. එහෙම නැත්නම් අපි ඉක්මනින් කලබල වෙනවා. ඒ කියන්නේ යම් කිසි වැඩක් කරනකොට ක්‍රියාවක් කරන ඉක්මනින් කලබල වෙන ගතිය තමයි ඔය කියන උද්දච්චය. දැන් අපි හිතලා බලන්න භාවනාවට කෙනෙක් වාඩි වුණාම ඒ භාවනා අරමුණේ හිත එක දිගට පවත්වා ගන්න බැහැ. ටික වෙලා පවත්වා ගන්න. හැබැයි අනිත් වෙලාවට හිත වික්ෂිප්ත වෙලා යනවා. ඒක නිසා අපි හැම කෙනෙක්ම ඒ උද්දච්චය කියලා කියන්නේ බොහොම භයානක ඒ මොහොතට අපේ කුසල් සිත දුරු කරන්න පුළුවන්. හැබැයි ඒ කුසල් සිත ඒ මොහොතට දුරු කරාට ඒ කුසල් සිතට හානියක් සම්පූර්ණයෙන්ම අපි කරනවා කියන එක නෙමෙයි කියන්නේ. ඒ මොහොතට කුසල් සිත දුබල කරාට දීර්ඝ වශයෙන් අපට හිතේ රඳා පවතින්නේ නැහැ. දැන් බලමු උදාහරණයක් ගත්තොත් දැන් ඔන්න කෙනෙක් භාවනාවට වාඩි වෙලා මේ භාවනා කරමින් ඉන්නෝ নানা ආකාර සිතිවිලි හිතට එනවා. හැබැයි ඔක්කොම මතක කරලා තමන්ගේ කටයුතු යෙදෙනවා. එහෙම වුණා කියලා තමන් කොහොමද හිත හදාගන්න කටයුතු කරනවා. ඉතින් ওই විදිහට අපි තේරුම් කරගන්නට ඕනේ අපි උද්දච්චයට හිත වැටෙන්නේ නොදී, හිත වික්ෂිප්ත භාවයට පත් වෙන්නේ නොදී, මනස අවුල් කරගන්න නැතිව ඒවට භාවනාවට ගියාට පස්සේ ඒ මොහොත හිත අවුල් කරනවා. හැබැයි භාවනාවෙන් නැගිටිට පස්සේ ඒ අවුල් කරේ මොනවද කියලා මතකත් නැහැ. අන්න ඒ වගේ ස්වභාවයක් තමයි මේ උද්දච්ච ස්වභාවය. ඒක නිසා මේ උද්දච්චය කියන එක ඒ මොහොතට ශක්තිමත් වුණාට මතු වශයෙන් විපාක දීමට සමර්ථ නැහැ. මතු වශයෙන් එය උද්දච්ච සිතවිල්ල අල්ලගෙන යන්න තරම් හිත ශක්තිමත් නැහැ. දැන් උදාහරණයක් අපි ගන්නවා නම් දැන් ඔන්න භාවනා කරන වෙලාවේදී භාවනා කමඨහණෙන් බැහැරව හිත හැම තැනම යනවා. හැබැයි භාවනාවෙන් නැගිට්ටට පස්සේ ඒ කිසිම දෙයක් මතක නැහැ Tamanට. ඒ වගේම භාවනාවෙන් නැගිට්ටට පස්සේ ඒ උද්දච්ච සිතවිලි තව ඉස්සරහට ඇති වෙලා ඒකෙන් අපර වෙනම කර්ම විපාක මාර්ගයක් සකස් කරන්න පුළුවන් හයිය නැහැ. ඒක නිසා මතක තියාගත යුතුයි උද්දච්චය බලවත් වෙන්නේ යම් කිසි වෙලාවකදී ලෝභ ද්වේෂ වැනි සිතවිල්ලක් සමග උද්දච්චය දෙනකොට තමයි අන්න බලවත් වෙන්නේ, ශක්තිමත් වෙන්නේ. හැබැයි උද්දච්චය තනියම උපදිනකොට බලයක් නැහැ, ශක්තියක් නැහැ. එතකොට ඒකේ අදහස උද්දච්චයට පුළුවන්කමක් නැහැ මතු විපාක ප්‍රතිසන්දි විපාකයට දෙන්න. එහෙමනම් අපි දන්නවා අපි එතකොට විචිකිච්ඡා සහගත සිතෙන් තමයි පුළුවන්නේ මතු ප්‍රතිසන්දි විපාක ගෙන දීමටත්
ඒ වගේම සසර ප්‍රවෘත්ති විපාක බහුල වශයෙන් ගෙන දීමට හැබැයි උද්දච්ච සිතට ප්‍රතිසන්ද විපාක ගෙන දීමට ශක්තිය නැහැ. ඒ උනත් ඒ උද්දච්ච සිතට පුළුවන්කම තියෙනවා ප්‍රවෘත්ති විපාක. ඒ කියන්නේ ප්‍රතිසන්දියෙන් පස්සේ විපාක දීමට සකස් කර්මයක් සකස් කර දෙන්න පුළුවන්. එතකොට ওই විදිහට ගත්තහම මේ කියන සතර අපා දුකට පත්වීමට අපට ඉඩ ලැබෙන්නේ අකුසල් සිත් 12න් 11ක් විතරයි. ඒ කියන්නේ එතකොට ප්‍රතිසන්දි අවස්ථාවක් එහෙමත් නැත්නම් මරණාසන්න මොහතක ජනක කර්මයේ උපද්දවන්න උපදින්නේ ලෝභ සිත් 8ත්, ද්වේෂ මූල සිත් 2ත්, විචිකිච්ඡා සංප්‍රයුක්ත සිතත් කියන මෙන්න මේ සිත් 11 විතරයි. ඔය සිත් 11න් එක මොන යම් හෝ සිතක් මරණාසන්න වේලාවේදී මරණාසන්න ජවනයේට අරමුණු වුණොත් ඒ වෙලාවේ ඇතිවන ජනක කර්මයෙන් ඒකාන්තයෙන්ම අපට ප්‍රතිසන්දි හැටියට සතර අපාය නිවහනක් වෙනවා. අන්න බණ්ඩේ සත්වයාගේ ප්‍රතිසන්දි නිවහන කොහෙද? සතර අපාය. ඒක නිසා අපි හැම වෙලාවකදීම මේ විචිකිච්ඡාව සහ උද්ධච්චය කියන මේවා වෙන් කරලා අර්ථ වශයෙන් ඉගෙනගෙන තිබිය යුතුයි යම් යම් කාරණාවක් වටහා ගන්නට. දැන් මෙතනදී අපි බලමු ඔය විචිකිච්ඡා කියන වචනයට අභිධර්මාර්ථ විභාවිනී ටීකාවෙහි මොන වගේ අර්ථයක්ද අපිට කියලා දෙන්නේ කියලා. සාමාන්‍ය කියන සබාවං විචිනන්තෝ තාය කිච්ඡති කිලමතීති විචිකිච්ඡා. ඒ වගේම දැන් ස්වභාවයෙන්ම යම්කිසි කරුණක් අපි සොයන්ට යනකොට එය සොයාගන්න බැරි වෙන්න අපිට ශක්තිමත් භාවයක් නැහැ, ක්ලාන්ත භාවයක්. ඒ වගේ පසුබට වීමක් ඇති කරලා දෙනවා නම් යම් යම් තරක සැකසාංක උපද්දවලා දෙනවා නම් අන්න ඒක තමයි විචිකිච්ඡා කියලා කියන්නේ. ඒ වගේම තවදුරටත් පැහැදිලි කරනවා චිකිච්ඡිතුං දුක්ඛරතාය විගතා චිකිච්ඡා ඥානපතිකාරෝ ඉමිස්සාති විචිකිච්ඡා. ඒ කියන්නේ චිකිච්ඡිතුං දුක්ඛරතාය යම් කිසි රෝගයක් තියෙන ඒ රෝගය සුව කරන්න පුළුවන් නම් හොඳයි. අන්න ඒ රෝගයට චිකිත්සාවක් බෙහෙත් ඖෂධයක් යම් කිසි එන්නතක් දීමට දුෂ්කර වෙනවා. ඒ වගේ දුෂ්කර භාවය නිසා එහෙමත් නැත්නම් විගත චිකිච්ඡා චිකිත්සාව ප්‍රතිකාරයෙන් බහැරව ගිය අවස්ථාව තමයි විචිකිච්ඡා කියලා කියන්නේ. අන්නතර බලන්න සුව කරන්න බෑ කියන එකයි. සැකයනේ. යම් කිසි සැකයක් සාංකාවක් විචිකිච්ඡාවක් වෙනවා නම් එය නැවත නැවත සුව කරන්න පුළුවන්කමක් නැහැ. සුව කරන්න අපි ධර්මයේ ඉගෙන ගත යුතුයි. ධර්මයේ පුහුණු විය යුතුයි. දැන් බලන්න පින්වතුනි ඔය කියන විචිකිච්ඡාය සම්පයුත්තං විචිකිච්ඡා සම්පයුත්තං විචිකිච්ඡාවේ යුක්ත භව විචිකිච්ඡා සම්පයුත්ත. එතකොට ඔය කියන විචිකිච්ඡාව කුමක්ද? කියන මේ විචිකිච්ඡාව හටගන්න පුළුවන් අරමුණු 8ක් ප්‍රධාන වශයෙන් තිබෙනවා. බුද්ධේ කංකති විචිකිච්ඡති. බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැක ඉපදවීම. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ උප්පත්තිය ගැන, ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ ගැන, පිරෝපාරමිතා ගැන, බුදු ගුණ, ඥාන ගුණ ගැන යම් යම් සැකසාංකා ඇති වෙනවා නම් අන්න බුද්ධේ කංකති විචිකිච්ඡති. ඊළඟ ධම්මේ කංකති විචිකිච්ඡති. බුදුරජාණන් වහන්සේ වදාළ නවලෝකෝත්තර ධර්මයේ කෙරෙහි යම් සැකයක් සාංකාවක් ඇති වෙනවා නම් ඒක විචිකිච්ඡාව. සංඝේ කංකති විචිකිච්ඡති. සංඝ රත්නයේ සතු ගුණයන් ප්‍රතිපදාවන් කේ යම් සැකයක් ඇති වෙනවා නම් විචිකිච්ඡාව. පුබ්බන්තේ කංකති විචිකිච්ඡති. පෙර ජීවිතය ගැන තමන් සැකසාංකා උපදවා ගන්නවා නම් ඒ විචිකිච්ඡාව. අපරන්තේ කංකති විචිකිච්ඡති. මතු ජීවිතය ගැන තමන් සැකසාංකා උපදවා ගන්නවා නම් ඒ විචිකිච්ඡාව. පුබ්බන්තාපරන්තේ කංකති විචිකිච්ඡති. පෙර ජීවිතත් මතු ජීවිතත් ගැන
මේ දෙපැත්තම තමන් සැකසාංක උපදවා ගන්නවා නම් ඒ විචිකිච්ඡාව. ඉදක් පච්චේතා පටිච්ච සමුප්පන්නේසු ධම්මේසු කංකති විචිකිච්ඡති. ඒ අනුගතහම මේ පටිච්ච සමුප්පාද ධර්මයන් කෙරෙහි පවත්නා වූ යම් සැකසාංකාවක් තිබෙනවා නම් ඒ සියල්ලක්ම විචිකිච්ඡා කියලා කියන්නේ. එතකොට දැන් මෙතනදී අපි කාරණාවක් වටහා ගන්නට ඕනේ මේක මගේ පෞද්ගලික අදහසක්. දැන් විචිකිච්ඡාව කියන සැකය කියන එක අපට අනිවාර්ය කර්මපතයක් වෙනවා. ඒ නිසා තමයි ප්‍රතිසන්දිපාක කියන දේම සමර්ථ වන්නේ. එතකොට අපි තේරුම් කරගත යුතුයි කර්මපතයක් වන්නේ මොකක්ද කර්මයක් වන්නේ මොකක්ද කියලා. දැන් මෙතෙන්ද විචිකිච්ඡාවක් ඇති වෙන්න කරුණු 8ක් අපට ධර්මයේ පෙන්නනවානේ. ඒ පෙන්නන කරුණු 8 ඇසුරු කරගෙන කරුණු 8 පාදක කරගෙන යම් යම් තැනක අපට සැකසාංකා උපදිනවා නම් ඒ උපදින සැකය පින්වත්නි අපට පුළුවන් විචිකිච්ඡාව තුළින් හටගන්න කර්මපතයක් විග්‍රහ කරන්න. අන්නම විචිකිච්ඡා කර්මපතයක් වෙන හැටි. එතකොට විචිකිච්ඡාව කර්මපතයක් වෙන්නේ කොහොමද? ඔය අවස්ථාවේදී විතරයි. ඊළඟට අපි හිතුව සාමාන්‍ය අපේ එදිනදා ජීවිත සැක ඇති වෙනවනේ. පුද්ගලයන් ගැන සැකේනවා. යම් යම් තැනකදී අපි සැකසාංක ඇති වෙනවා. එහෙනම් මේ බුද්ධ ආදී අටතෙන් සැකේ ඒ කියන්නේ විචිකිච්ඡාව උපදින අරමුණු 8ක් තියෙනවා. ඒ අරමුණු 8න් බැහැරව ඒවාට සම්බන්ධයක් නැතිව යම් යම් තැනකදී අපට සැක උපදිනවා නම් ඒ උපදින සැකය අපි ගත්තාම තව සැකයක් තියෙනවා සික්ඛායකංගත විචිකිච්ඡිත තමන් රකින්න සීලය ගැන ප්‍රතිපදාව ශික්ෂාව ගැන සැකසාංක ඇති වෙන එකත් කර්මපතයක් වෙනවා. එතකොට අපිට එහෙනම් ඒ කරුණු 8න් බැහැර වෙලා යම් යම් තැනක සැකයක් උපදිනවා නම් ඒ උපදින සැකය කර්මපතයක් වෙන්නේ නැහැ කියන එකයි මගේ පිළිගැනීම. හේතුව එය කර්මයක් වෙන්න පුළුවන් මතු ප්‍රතිසන්දිපාක ගැන දීමට සමර්ථ වන්නේ නැහැ. ඒක නිසා අපි ඔය විචිකිච්ඡාවත් එක්ක කර්මය සහ කර්මපතය කියන දෙක වෙන් කරගත්තොත් හරි පහසුයි මේ කාරණා වටහා ගන්න. නැත්නම් අපි එදිනදා ජීවිතවල කොච්චරනම් සැක තියෙනවද? මහත්යාට නෝන සැකයි. නෝනට මහත්යා සැකයි. දෙමව්පියන්ට දරුවෝ ගැන සැකයි. දරුවන්ට දෙමව්පියන් ගැන සැකයි. තමන්ගේ රැකියාව ගැන තමන්ට සැකයක් තියෙනවා. අවිනිශ්චිත බවක් තියෙනවා. තමන්ගේ අනාගතය ගැන සැකයක් ඇති වෙනවා. තමන්ගේ ආර්ථික ගැන සැකයක් ඇති වෙනවා. තමන්ගේ නොයෙක් සැකසාංකපට එදිනදා ජීවිතේනේ මේ සමාජය තුළ ජීවත් වෙනකොට. ඒතර මේ සාමාන්‍ය ඇතිවෙන සැකය අර බුද්ධ ආදී අටතෙන් සැකය තුලට බහාලන්න පුළුවන් නම් ඒ කර්මපතයක් විදිහට අපට ගන්න පුළුවන්. ඒතකොට ඒ කියන මාතෘකාටින් බැහැර වෙලා අපට යම් යම් තැනක සැකසාංක ඇති වෙනවා නම් ඒවා අපි කර්ම හැටියට තමයි ගන්නෙ. ඒවා කර්මපත වෙන්නේ නැහැ. කර්ම බවට පත් වෙනවා නම් ඒවාගෙන් අපට මතු ප්‍රතිසන්ද විපාක ගෙන දීමක් නැහැ. ප්‍රවෘත්ති විපාක වල බලපෑමක් කරන්න පුළුවන්. හැබැයි යම් කිසි වෙලාවක කර්මපතයක් බවට පත් වෙච්ච විචිකිච්ඡාවක් තියෙනවා නම් ඒ බොහෝ දුරට මතු ප්‍රතිසන්දි විපාක ගෙන දීම දක්වා තමන්ට ඒ බලවත් වෙනවා. ඒ ප්‍රතිසන්දි විපාක විතරක් නෙමෙයි ප්‍රවෘත්ති විපාක වගේ දීමට සමර්ථ වෙනවා. අර බලන්න සීලය ගැන උපදවා ගන්න සැකය මහත්සේ තමන්ට හානියක්. තමන්ට නොවුණු ආපත්‍යක් නොවුණු වරදක් කියලා හිත හිතා සැක උපදවා ගනිමින් කලකිරීම ඇති කරගෙන තමන් ඒ තුලින් ඇති කරගන්න පීඩාව තමන්ට මහත් විනාශයක් කරා ගෙන දෙන්න පුළුවන්. ඒක නිසා අපි හැම මොහොතකදීම මේ විචිකිච්ඡාව කියන්නේ මොකක්ද? සුව කරන්න බැරි චිකිත්සාවක් නැති නිසායි විචිකිච්ඡා කියලා කියන්නේ. ඉතින් උද්දච්ච කියලා කියන්නේ මොකක්ද? උද්දතස්ස භාව උද්දච්චං වික්ෂිප්ත භාවයට නොසන්සුන් භාවයට ගිය නිසා තමයි උද්දච්ච කියලා කියන්නේ. එතකොට දැන් බලන්න බුදුරජාණන් වහන්සේ ඔය කියන උද්දච්චය අපට පැහැදිලි කර දුන්නා කොහොමද කියලා. දැන් ධම්මසංගණි ප්‍රකරණ
අට කතාවේ බොහොම ලස්සන ගාථාවක් තිබෙනවා. ඒ ගාථාව තුළින් අපට පැහැදිලි කරා මේ කියන උද්දච්චයේ මොන වගේ ස්වභාවයක්ද තිබෙන්නේ කියලා. ඒ ධම්මසංගණි ප්‍රකරණ අට කතාවිතත් වඩා ඒකේ තියෙන අභිධර්මාර්ථ භාවිනී ටීකාවේ සබ්බා කුසල යුත්තම්පි උද්දච්චං අන්තමානසේ බලවං ඉතීතං යේව උත්තමුද්දච්ච යෝගතෝ. ඒ කියන්නේ සියලුම අකුසල් සිත්හි සංප්‍රයුක්ත වන මේ උද්දච්ච චෛතසිකය අවසාන සිතේදී පමණක් බලවත්ව විදිහට මේ උද්දච්චය හටගන්න බව මේ බුදුරජාණන් වහන්සේ වදාරනවා. තේනේවහි මුනින්දේන යේවාපනක නාමතෝ. අන්න බලන්න මුනීන්ද්‍රයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඔය ධම්මසංගණි ප්‍රකරණ පෙළ දේශනාවේදී මේ උද්දච්ච කියන චෛතසිකය යේවා පනක ධර්මයක් හැටියට දේශනා කරේ. එතකොට යේවා පනක කියලා කියන අර ප්‍රධාන වශයෙන් දේශනා කළ මාතෘකා පදවලින් බැහැරව යේවා පනක ධර්මයක් වශයෙන් තමයි දේශනා කළේ. වත්වා සේසේසු එත්තේව තං සරූපේන දේශිතං. එතකොට යේවා පනක ධර්ම හැටියට දේශනා කළත් මෙහිදී කෙලින්ම ස්වરૂප වශයෙන් ඒ කියන්නේ සිතට උද්දච්ච කියන නමත් යොදලා ඒ උද්දච්ච චෛතසික යෙදෙන බවත් ශ්‍රී මුඛයෙන්ම දේශනා කළා කියලා විග්‍රහ කරනවා. අන්න බලන්න එතකොට අපට පුළුවන් ඔය අභිධර්මයේ ගැන ගැඹුරට කෙනෙක් විශ්ලේෂණය කරනවා නම් එවැනි කෙනෙකුට දකින්න පුළුවන් අවස්ථාවක්. ධම්මසංගණි ප්‍රකරණ පෙළ දේශනාවට යන්න ඒ පෙළ දේශනාවට යනකොට ඔය අකුසල් සිත් ගැන අකුසල ධර්ම කතාවද අපි හිතලා යනකොට ඒ ලෝභ සිත්, ද්වේෂ සිත්, මෝහ සිත් එකින් එකට පැහැදිලි කරනවා. ඒ සිතත් එක්ක සංප්‍රයුක්ත වන නාම ධර්ම එහිදී විග්‍රහ කරනවා. එතකොට අපට ලෝභ මූල සිත් 8 දිවත්, ද්වේෂ මූල සිත් 2 දිවත්, එවගේ විචිකිච්ඡා සංප්‍රයුක්ත සිතේ දිවත් අපට උද්දච්ච කියන චෛතසිකේ කෙලින් පෙළ දේශනා හම්බ වෙන්නේ නැහැ. අර යේවාපනක ධර්ම කියලා ධර්ම කොටාසයක් තිබෙනවා. ඒ යේවාපනක අතිරේක ධර්ම කොටට තමයි උද්දච්චය දාලා තිබුණේ. එසේ දාලා තිබුණු උද්දච්චය බුදුරජාණන් වහන්සේම 12 වන අකුසල් සිතට මාතෘකා පදයක් විදිහට ගෙනල්ලා සංප්‍රයුක්ත චෛතසිකයක් විදිහටම ස්වરૂප වශයෙන්ම පෙන්වුවා කියලා පැහැදිලි කරනවා. ඒකේ තේරුම විතර උද්දච්චය තනියම බලවත්ව හටගන්න පුළුවන්. හැබැයි උද්දච්ච හටගත්තත් මෝහය තමයි අනිවාර්යෙන්ම උද්දච්චය සමග යෙදලා තිබෙන්නේ කියන එක අපි තේරුම් කරගත යුතුයි. ඊළඟට පින්වතුනි දැන් ඔය කියන සිත් දෙක ගැන අපි තවදුරටත් පොඩි විශ්ලේෂණයක් කරනවා නම් අභිධර්මාර්ථ භාවිනී ටීකාවට අනුව මූල් හත්තා චේව සංසප්ප වික්කේපා චේක හේතුකං සෝපෙක්ඛං සබ්බදා නෝච භින්නං සංඛාර භේදතු නහි තස්ස සභාවේන තික්ඛත්තුස්සාහනීයතා අත්ති සංසප්ප මානස්ස වික්කිපන්තස්ස සබ්බදා. මේ ගාථා දෙකෙන් කියන්නේ වෙනස්ම අර්ථයක්. ඒ කියන්නේ අපි දැනගත යුතු අර්ථයක් ප්‍රකාශ කරනවා. මොකද සමහරක් කාරණාවන් තියෙනවා අපි පැහැදිලි කරගන්න ඕන තැන්. ඒ කියන්නේ මේ කියන කෙටි තේරුම ගත්තාම මේ කියන අකුසල් සිත් දෙක, ඒ කියන්නේ උද්දච්ච විචිකිච්ඡා සිත, උද්දච්ච සිත කියන සිත් දෙක ලෝභාදී ලෝභයවත් ද්වේෂයවත් කියන මේ හේතු දෙක සම්බන්ධ වෙලා නැහැ. ඒ නිසා මූල් හත්තා මෝහය පමණක්ම සම්බන්ධ වෙලා තිබෙනවා. එන මෝහය පමණක් නිසාම සංසප්ප වික්කේප ඒක හේතුකම්. අන්න සංසප්ප කියන්නේ සැක ඇති. ඒ කියන්නේ එතකොට සැක ඒ වගේ වික්ෂේප භාවයෙන් යුක්ත වූ ඒක හේතුක සිත්. ඒක හේතුකේ මෝහය විතරක් පමණක් ඉදෙන සිත්.
සෝපෙක්ඛං සබ්බදා නොච භින්නං සංඛාර බේදතෝ. අන මේ කියන සිත් උපේක්ඛා සබ්බද සමකල්ලි උපේක්ඛා සහගතයි. හේතුව මොකද? එතකොට මේ කියන සිත්හි අරමුණක ඇලෙන්න තියෙන බවක් අරමුණේ ගැටෙන බවක් ප්‍රකට වන්නේ නැහැ. ඇලෙන බව ප්‍රකට වෙනවා නම් එතන තියෙන ලෝභය. ගැටෙන තන ප්‍රකට වෙනවා දැන් ද්වේෂයනේ. නමුත් මෙතනදී ඇලෙන බවක්වත් ගැටෙන බවක්වත් ප්‍රකට වෙන්නේ නැති නිසා තමයි මේ සිත් දෙක හැම කල්හිම උපේක්ඛා සහගත වෙනවා. ඒ විතරක් නෙවෙයි නොච භින්නං සංඛාර බේදතෝ. ඒ වගේම කියනවා මේව කියන සිත් දෙක තුල සංඛාර බෙහෙදයක් නැහැ. ඒ කියන්නේ අසංකාරික වශයෙන් සසංකාරික වශයෙන් බෙදන්න බෑ. විචිකිච්ඡා අසංකාරික සිත, විචිකිච්ඡා සසංකාරික සිත, උද්දච්ච අසංකාරික සිත, උද්දච්ච සසංකාරික සිත කියලා වෙන් කරන්න බෑ. එහෙමනම් මෙතනදී පවතින්නේ එහෙම සටහනක් නැත්තම් අසංකාරික වශයෙන් අපි තේරුම් කරගන්න ඕනේ. ඒතර විචිකිච්ඡා සංපයුක්ත සිතත්, උද්දච්ච සංප්‍රයුක්ත සිතත්. ඊළඟ කියන නහි තස්ස ස්වභාවේන තික්ඛත්තුස්සාහ නියතා. ඒ කියන්නේ ස්වභාවයෙන්ම මේ සිත්වල තීක්ෂණ බවක් නැහැ. ඒ කියන්නේ උත්සාහවත් කළ යුතු බවක් නැහැ. අපිට සාමාන්‍යයෙන් ලෝභ ද්වේෂ නිස්ෘතව යම්කිසි අරමුණු පහල කරගන්නකොට තව කෙනෙක් උත්සාහවත් කරනවා අපටනේ. හැබැයි මේ මෝහයේ තීක්ෂණ බවක්වත් උත්සාහවත් කිරීමක්වත් නැහැ. අන්න ඒ නිසා තමයි කියන්නේ ඒ සිත්වල සංඛාර බෙහෙදයක් නැහැ. එතකොට තියෙන්නේ නම් අත්ති සංසප්පමානස්ස සැකයක් තියෙන සිතක් තියෙනවා නම් ඒ වගේ වික්ඛිපන්තස්ස සබ්බද හැම කල්ලි වික්ෂේප බවක් ඇති වෙනවා නම් ඒ අවස්ථාවේදී පමණයි මේ කියන සිත් දෙක හටගන්නේ. එතකොට දැන් බලන්න ඒ සිතේ සැකයක් එන තැනදී විචිකිච්ඡාව ඒ වගේ හිතට නොසන්සුන්කමක් ඇති වෙනකොට තමයි ඇති වෙන්නේ මොකද්ද? වික්ෂේප බවක් ඇති වෙනකොට තමයි උද්දච්චය ඇතිවන්නේ. එතකොට මේ කියන සිත් දෙකට අපට අභිධම්මා තිබහවෙනි ටීකාව සහ ධම්මසංගණී ප්‍රකර අට කතාවේ තැන්වලදී පැහැදිලි කරනවා මෝහේන මොහියන්ති සම්මොහියන්තිති මූලාන්තරං විරහතෝති මෝමූහ අනවන්. මෝහයෙන් මුලා වුණු බැවින් ඒවා මනසේ මුලා වූ බැවින් ඒ වගේම තමයි මේ මූලයට මූලයෙන් අනතුරු යම් කිසි ප්‍රකාශයක් විරහිත බවක් තියෙනවා. ඒ කියන්නේ එතකොට වෙනත් හේතුන්ගෙන් බැහැර වෙලා ගියා නම්, يعني ලෝභයෙන් බැහැර වෙලා, ද්වේෂයෙන් බැහැර වෙලා නම් මෝහය විතරක්ම තිබෙනවා නැත්නම් මෝහ සිත් කියලා අපි කියන්නේ. එතකොට එහෙමනම් අපි තේරුම් කරගත යුතුයි මේ මෝහ මූල සිත් ගත්තාම කොහොමද අපේ ජීවිතවල ඇතිවන්නේ කියලා. දැන් මෝහය කියන්නේ මොකද්ද? මුලාවනේ, අන්ධකාරය. ඇත්ත ඇති සැටියේ නොදැකීමේ අවස්ථාව. එහෙමත් නැත්නම් යම් තැනකදී අපි මුලාවටපත් වීම තමයි මෝහය. ඒතකොට මෝහය කියන එක අපිට ලෝභය සමග ප්‍රකට වෙනවා. ඒ වගේම ද්වේෂය සමග ප්‍රකට වෙනවා. හැබැයි මෝහ මූල සිද්දකේදී මෝහය විතරක් අපට ප්‍රකට වෙනවා. කොහොමද ඒක තෝරගන්නේ කියන එක තමයි අපි දැන් කතා කරේ. ඊළඟට විචිකිච්ඡාව කියනකොට සැකයනේ. ඒතකොට මොන වගේ සැකයක්ද කියන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රධාන කොටකත් ඒ ප්‍රතිපදාවන්නේ ඇති කරගන්න සැකේ තමයි අපිට විචිකිච්ඡා කියලා කියන්නේ. උද්දච්ච කියලා කියන්නේ නොසන්සුන්කම. ඒ කියන්නේ හිතේ සංසිඳීමක් නැහැ. හිතේ තැම්පත් බවක් නැහැ. ඒකාග්‍රතාවයක් නැහැ. නිතර අරමුණෙහි වික්ෂිප්ත භාවය ඇති වෙනවා. ඊළඟ මෝහ මූල සිත අපි බෙදාගන්නේ උපේක්ඛා සහගත කියලා සහ වේදනාස උපේක්ඛා සහගත වුණාට උපේක්ඛා මේ විචිකිච්ඡා සංප්‍රයුක්ත සිත සහ උද්දච්ච සංප්‍රයුක්ත සිත කියලා බෙදන්නේ. එතකොට මේ මෝහ මූල සිත් දෙකේ සෝමනස්ස දෝමනස්ස ભેදයක් ප්‍රකට වන්නේ නැහැ. මොකද සෝමනස්ස ભેදයක් ප්‍රකට වෙනවා නම් ඇලීමක් අරමුණක තියෙන්න ඕනේ. දෝමනස්ස ભેදයක් ප්‍රකට වෙන්න නම් ගැටීමක් තිබෙන්න ඕනේ. මේ අරමුණේ ඇලීමක් නැහැ, ගැටීමක් නැහැ, මුලා විතරයි, මෝහය විතරයි. ඒ නිසා තමයි මේ මෝහ මූල සිත් දෙකක් වශයෙන් අපේ ධර්මයේ තුල පෙන්වන්නේ. ඊළඟට පින්වතුනි
මේ කියන මෝහ මූල සිත්වල සංඛාර ભેදයක් ලැබෙන්නේ නැහැ කියලා අපි කිව්වා. මොකද හේතු ස්වභාවයෙන්ම තීක්ෂණ භාවයක් නැහැ. ඒ නිසා තමයි අපි කියන්නේ අපි තේරුම් කියන්නේ සංඛාර ભેදයක් නැහැ. ඊළඟට බලන්න විචිකිච්ඡාව දුරු කරගන්න නම් අපි ඒ ශ්‍රද්ධා සම්පත්තියේ පිහිටාගෙන කුමක්ද කළ යුත්තේ? අර බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් දේශනා කළ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සකස් වෙලා තිබෙන යම් යම් බුද්ධ පූජාදී පවත්වන තැන් නැත්නම් බුද්ධ රත්නය, ධර්ම රත්න, සංඝ රත්නයේ සතු යම් යම් කුසල කර්මයන් අපි නිතර නිතර කරනවා නම් ඒ ශක්තිය පාදක කරගෙන අපට පුළුවන් මේ ශ්‍රද්ධා සම්පatti මුල් කරගෙන දිනු කරන කුසල් මගින් පුළුවන් මේ විචිකිච්ඡාව දුරු කරගන්න. ඊළඟ විචිකිච්ඡාවක් ඇති වෙන්නේ අහවල් කාරණාවන්ට අපි මීට පෙර ඉගෙන ගත්ත මතකයි. එතකොට එහෙමනම් උද්දච්චය අපි සංසිඳවා ගන්න චිත්ත ඒකාග්‍රතාවය අපට හොඳටම තියෙන්න ඕන. චිත්ත ඒකාග්‍රතාවයක් නැත්නම් චිත්ත සමාධියක් නැත්නම් අපට මේ කිසියම් දෙයක් කරගන්න පුළුවන් කමක් නැහැ. එතකොට එහෙමනම් මේ කියන අකුසල් සිත් වලින් ඊටාම දුබලම සිත ඇවිදින් උද්දච්ච සිත. ඇයි උද්දච්ච සිතට පුළුවන් කමක් නැහැ. මතු ප්‍රතිසන්දි විපාක ගෙන දෙන්න. එහෙනම් ඉතිරි අකුසල් සිත් 11ටම ඇවිදින් මතු ප්‍රතිසන්දි විපාක ගෙන දෙන්න පුළුවන්. ප්‍රතිසන්දි ශක්තියක් ගෙන දෙන්න පුළුවන් බවක් තිබෙනවා. අන්න ඒක නිසා අපි මේ කියන කරුණු කාරණාවන් ඔස්සේ අපි තේරුම් කරගත යුතුයි උද්දච්ච සිත සහ විචිකිච්ඡා සිතේ ස්වභාවය. එතකොට බුදුරජාණන් වහන්සේ ඔය විචිකිච්ඡා කියන ධර්මයත් ඒ වගේම තමයි උද්දච්ච කියන ධර්මයත් අපට පැහැදිලි කර විචිකිච්ඡාව නීවරණයක් විදිහට. ඒ වගේම තමයි උද්දච්චයත් නීවරණ ධර්මයක් හැටියට අපට පැහැදිලි කරා. එහෙමනම් අපිට හැම වෙලාවකදීම මේ කියන ලෝභ, ද්වේෂ, මෝහ, නිස්ෘත මේ අකුසල් සියල්ලක්ම අපේ නිවන් මඟ නසන, අපේ කුසලයේ නසන, ඒ වගේම සංසාර ගමනේ අතරක් නෑන දුක් විඳින්න හේතු වන ප්‍රතිපදාවක්. ඒක නිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා යම් කිසි කෙනෙක් අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති. අකුසලයේ දකිනව නම් තේරුම් ගන්නව නම් අකුසල මූලයේ දකිනව නම් තේරුම් ගන්නව නම් එය සම්මා දිට්ඨික පුද්ගලයෙක් ළඟ තියෙන ගති ලක්ෂණයක් කියලා. එතකොට එහෙමනම් අපි අකුසලය කියන්නේ මොකක්ද? අකුසල මූලය කියන්නේ මොකක්ද? ඒ අකුසලය සහ අකුසල මූලයෙන් සිදුවන හානිය, විපත්තිය, කරදරය අපිට ඉගෙන ගත්තා. ඒක නිසා අපි මේ කියන අකුසල් සිත් 12 කොටස් වල බෙදා ගන්න නැවත අට්ඨදා ලෝභ මූලානි, දෝෂ මූලානිච ද්විධා, මෝහ ද්වාදස ද්වේති, ද්වාදසා කුසලා සියුම්. අන්න බලන්න ලෝභ මූල වශයෙන් අටවැදෑරුම් සිත්, ද්වේෂ මූල වශයෙන් දෝෂ මූල සිත් දෙකක්, ඒ වගේ මෝහ මූල වශයෙන් සිත් දෙකක්. ලෝභ මූල සිත් 8යි, දෝෂ මූල සිත් 2යි, මෝහ මූල සිත් 2යි, ද්වාදසා කුසලාසියෝ මේ විදිහට 12 අකුසල චිත්තය අපි කතා කළා. හැබැයි ලෝභ මූල සිත් 8ක් වුණාට චෛතසික ભેදය සහ ප්‍රායෝගිකව අපි සිත ගැන ගවේෂණයක් කරනකොට අකුසල සිතම විතරක් සිත් 12කට අපි වර්ග කරගත්තා. එතනදී ලෝභ දිට්ඨි සහගත සිත්, ඒ වගේ ලෝභ මාන සහගත සිත් සහ දිට්ඨියෙන් සහ මානෙන් බැහැර වෙලා ගිය පිරිසුදු ලෝභ සහගත සිත් කියලා අපි වෙන් කරගත්තාම අපට සිත් 12ක් ලැබෙනවා ලෝභ මූල කොටේදී. ඊළඟ ද්වේෂ මූල සිත් වලදී අපි පාටික සංප්‍රයුක්තව අසංඛාරික සසංඛාරික ભેදයක් පෙන්වුවාට ඒ අසංඛාරික සසංඛාරික ભેදෙට අමතරව ඒ ද්වේෂය විතරක් උපදින අවස්ථාවක් තිබෙනවා. ඊළඟ ද්වේෂය සමග ඊර්ෂ්‍යාව, ද්වේෂය සමග මසුරුකම, ද්වේෂය සමග පසුතැවිල්ල, උද්දච්චය, මේ කුක්කුච්චය ඇති වෙන හැටි අපි ඉගෙන ගත්තා. ඔය විදිහට ද්වේෂ මූල සිත් 8ක් විතර කතා කරා. හැබැයි මෝහ මූල සිත් වල නම් ඒ වගේ ભેදයක් නැහැ. විචිකිච්ඡා සංප්‍රයුක්ත සිත, උද්දච්ච සංප්‍රයුක්ත සිත කියලා තමයි කතා කරන්නේ. එතකොට එහෙමනම් මේ කියන අකුසල් සිත් 12
අපි යම් යම් අවස්ථාවකදී ප්‍රාණඝාත ආදී අකුසල කර්මයන් වෙනුවෙන් අකුසල කර්මයන් සඳහා අකුසල කර්ම සමග මේ කියන සිත් උපදිනවා නම් මේ සිත් පහළ වෙනවා නම් අපි තේරුම් කරගන්නට ඕනේ ඒ පහළ වෙච්ච අකුසල් සිත් 12 අපට කර්මයක් වුණාද කර්මපතයක් වුණාද කියලා. එහෙනම් කර්මයක් බවට පත් වෙනවා නම් ඒ කර්මයේ මතු ප්‍රවෘත්ති විපාක ගෙන දීමට සමර්ථ වෙනවා. කර්මපතයක් බවට පත් වුණා නම් උද්දච්ච සිත හැර ඉතිරි සිත් 11 අනිවාර්යෙන් අපට මතු ප්‍රතිසන්දිපාක වගේම ප්‍රවෘත්ති විපාක පවාගෙන දීමට සමර්ථ වෙනවා කියන එක තේරුම් කරගත යුතුයි. එහෙමනම් අකුසල සංසාර අපි මුලාවටපත් කරන්නේ කුසලයේ මුලාවෙන්න ධර්මයේ මුලාවෙන්න ප්‍රතිපත්තියේ සාසුරේ මුලා වී අකුසලයන්හි පංචකාම සම්පත්තියම අපි බොහෝ කාලයක් මේ සසර ඇවිද්දවන්න පංචකාම සම්පත්තියලම ගිල්වා වාසය කරට සමර්ථ වන මේ අකුසලයන් අපි දුරු කරගන්නට ඕනේ ප්‍රහාණය කරගන්නට ඕනේ. ඒ දුරු කරගන්න ප්‍රහාණය කරගන්න බලය අපට මතුවර කියලා දෙනවා කුසල බලය. එහෙමනම් ඒ අකුසල් සිත් 12 අපි අදින් අවසන් කරනවා. ඊළඟ දවසේ අපට පුළුවන් මේ අකුසල් වලින් ඒ අකුසල් අපි වඩන්ට ඒ අකුසල් වලින් ලැබෙන විපාක වාරය මොකක්ද කියලා අපිට කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි අකුසලයන්ගේ විපාක වාරයත් ඒ වගේම දුබල වෙච්ච කුසලයන්හි විපාක වාරයත් ඒ වගේම තමයි කිසිම හේතු සම්බන්ධයක් නැති අහේතුක ක්‍රියා කියන මේ අහේතුක සිත් සම්බන්ධයෙන් මතු පාඩමක් අපි ඉගෙන ගනිමින් අද දවසේ මේ රැස් කරගත්ත උදාතර පුණ්‍යලාභේ පුණ්‍ය ශක්තිය සෑම දිනාට ධර්මඥාන භාවනාඥාන ප්‍රතිපත්ති ඥාන මුදුන්පත් වීමෙන් පතු බෝධි වලින් අනන්ත බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා අවබෝධ කොට වදාළ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවන් දකින්නටම හේතු වාසනා වේවා කියලා චිත්ත ප්‍රසාදයෙන් පුණ්‍ය ආනුමෝදනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. ධර්ම ශ්‍රවණාන් සංසපලයෙන් සිළු දිනාට ලොවේ ලෝතුරා සුව සැලසේවා. සාදු සාදු සාදු.